හරි. අපි කිව්වා 11 පළවෙනි පාඩම ක්‍රම ලේඛන නිර්මාණය පරිගණක ක්‍රම ලේඛන නිර්මාණය මේකෙදි කිව්වා පාලන ව්‍යුහ තුනක් ගැන පාලන ව්‍යුහ තුනයි එකක් තමයි අනුක්‍රම මම ඊයේ කතා කරා අනුක්‍රම කියද්දී ගැලින් සටහනේ ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා සියලු පියවරන් එක දිගට පහළට සිදු කරන අනුක්‍රමයකින් අනුක්‍රම වර්ණය කියලා කියන්නේ යම්කිසි කොන්දේසියක් මත ගැලින් සටහන කොටස් දෙකකට බෙදිලා ඒ කොටස් දෙක එකිනෙකට ගැලින් සටහන කොටස් දෙකකට බෙදිලා ඒ කොටස් දෙක එකිනෙකට සම්බන්ධ වෙනවා. ඒකට කියනවා වර්ණය කියලා. ඒකට වර්ණය කියලා කිව්වා. ඊළඟට පුනර්කරණය කියලා කියන්නේ යම්කිසි කොන්දේසියක් මත එක පැත්තක් අවසානට යනවා. යම් කොන්දේසියක් තෘප්ත වීම මත යම්කිසි පියවරයන් කීපයක් නැවත සිදු කරලා ආයෙ මුලට යනවා. එහෙනම් යම් කොන්දේසියක ඔයාලා දැනගන්න ඕනේ කරුණක් තියෙනවා. කොන්දේසියක් මත කොන්දේසියක yes එකයි no එකයි යම් කිසි තැනකද එකට හම්බෙනවද yes එකයි no එකයි යම් කිසි තැනකදී එකට හම්බෙනවා නම් ඒකට අපි කියනවා වර්ණය කියලා සිලෙක්ෂන් කියලා කියනවා. යම් කොන්දේසියක එක පැත්තක් yes එක හරි no එක හරි අවසානයේ දක්වා යනවා. තව සයිඩ් එකක් ගිහිල්ලා ආයෙ උඩකට සම්බන්ධ වෙනවා. මේකට අපි කියනවා පුනර්කරණය කියලා කියනවා. right එහෙනම් පාලන ව්‍යුහ තුනයි මතක තියාගන්න. පාලන ව්‍යුහ තුනයි අනුක්‍රම වර්ණය පුනර්කරණය. එතකොට වර්ණය පුනර්කරණය හොයාගන්න විදිහ මතක තියාගන්න. right වර්ණය පුනර්කරණය හොයාගන්න විදිහ මතක තියාගන්න ඕන. ඒකෙදි ඔයාලට වර්ණයක් ලියද්දි වර්ණය කියන කොටස ලියද්දි කොන්දේසියක් සත්‍ය වුණොත් කොන්දේසියක් සත්‍ය වෙනවා නම් මෙන්න මේවා එකක් ලියද්දි අපිට if මෙතන අපි දාමු a විශාලයි b කියලා. if a විශාලයි b then pass එහෙම නැත්තම් fail කියලා පෙන්නන්න පුළුවන්. right ඔය if එක ලියන ආකාර ගොඩක් තියෙනවා. right ඒක පිළිබඳව නම් මම දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද if එක ලියන ආකාර පිළිබඳව මම මේකෙත් කතා කරා. අපි හවස දැන් මේක ඉවරලා වෙලාවක් තිබ්බොත් ඒක සාකච්ඡා කරමු. නැත්නම් ඔයාලට ඒකේ වීඩියෝස් බලන්න පුළුවන්. if එක ලියන ආකාරනේ අපිට if මෙහෙම ලියන්න පුළුවන්. ඊට අමතරව තව ක්‍රම තියෙනවානේ. if එක ලියන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. if a විශාලයි b then pass කියලා දාලා මෙතනම end if එක දාන්න පුළුවන්. right ඒ ටික මම හිතන්නේ ඔයාලට Pascal කියන්නේ අපි ප්‍රෝග්‍රෑමින් පාඩම ගිය පෙරේද කරේ. ඒකේ වීඩියෝස් තියෙනවා YouTube එකේ බලන්න පුළුවන්. right එතකොට මතක තියාගන්න ඕනේ වර්ණය පාවිච්චි කරන්න වර්ණය ලියන්නේ if එකෙන්.
පුනර්කරණය ලියන්නේ පුනර්කරණය ලියන්න අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි while do. මේ while do වැඩ කරන්නේ කොන්දේසිය සත්‍ය නම් පුනර්කරණය වෙනවා. while do එක. දෙවෙනි එක repeat until. මේකේ කොන්දේසිය අසත්‍ය නම් පුනර්කරණය වෙනවා. තුන්වෙනි එක for do. right. එතකොට මම මේක විතරක් දෙන්නම්. while එක වැඩ කරන්නේ while එක අපි ලියනවා while මෙතන අපිට ලියන්න ඕන කන්ඩිෂන් එකක් කොන්දේසියක්. while condition ඊට පස්සේ do කරන්න කියලා කියනවා. කරන්නේ මොනවද කියලා අපි ලියන්න ඕනේ. මෙතන ස්ටේට්මන්ට් කියලා කියන්නේ පුනර්කරණයේ කරුණු. ලියලා අන්තිමට දානවා end while කියලා. මේකෙදි සිද්ධ වෙන්නේ මේ කන්ඩිෂන් එකට එනවා. කන්ඩිෂන් එක සත්‍ය නම් කන්ඩිෂන් එක සත්‍ය නම් මේක ඇතුළේ තියෙන ස්ටේට්මන්ට් වැඩ කරනවා. ස්ටේට්මන්ට් වැඩ කරපුවම end while එකට යනවා. end while එකට ගියපුවම ආයෙ කන්ඩිෂන් එකට එනවා. ඔන්න පුනර්කරණය වෙන විදිය. කන්ඩිෂන් එක සත්‍ය නම් ස්ටේට්මන්ට් වැඩ කරනවා. ස්ටේට්මන්ට් වැඩ කරලා end while එකට යනවා. end while එකට ආපු ගමන් ආයෙ උඩට යනවා. ඔහොම වෙලා යම් අවස්ථාවක ඔගේ කොන්දේසිය මේ කොන්දේසිය අසත්‍ය වුණකොට මේ කන්ඩිෂන් එක අසත්‍ය වුණොත් මේ ප්‍රෝග්‍රෑම් එක නතර වෙනවා. right. ඔය තියෙන while එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 1 සිට 5 දක්වා සංඛ්‍යා පෙන්වන්න. begin c සමානයි 1යි while c කුඩායි හෝ සමානයි 5යි. do මොනවද කරන්න තියෙන්නේ? display c වල අගය ප්‍රතිදානය කරන්න සීට් එකක් එකතු කරන්න end while end. මේකෙදි කොන්දේසිය සත්‍ය නම් තමයි මේක ඇතුළ වැඩ කරන්නේ. මේ කොන්දේසිය සත්‍ය නම් display c වැඩ කරනවා. සත්‍ය නම් display c වැඩ කරලා සීට් එකක් එකතු වෙනවා. සීට් එකක් එකතු කරලා end while එකට යනවා. ආයෙ මෙතනින් උඩට යනවා. ඔක තමයි රිපීට් සර්කල් එක විදිහට යන්නේ. බැරිලා මේ කොන්දේසිය අසත්‍ය වුණොත් මෙතනින් එළියට යනවා. false උන්ති. ඔය දින while එක වැඩ කරන විදිහ. කොන්දේසිය සත්‍ය නම් තමයි පුනර්කරණය සිද්ධ වෙන්නේ. ඊළඟට until එක repeat until එක ඒකෙදි ඉස්සලාම කොන්දේසි ලියන්නේ නැහැ. repeat කියලා ලියනවා. ඒකල මැද පුනර්කරණය කරන දේවල් statement පුනර්කරණය කරන දේවල් ටික ලියලා යටින් ලියනවා until condition එක කොන්දේසිය අපිට වෙනස් කරන්න පුළුවන්. යම්කිසි කොන්දේසියක් ලියන්න ඕන. මේක වැඩ කරන්නේ repeat එකට එනවා. statement එක වැඩ කරනවා. condition එකට එනවා.
කන්ඩිෂන් එක ෆෝල්ස් නම් ආයෙ උඩට දානවා. ඉස්සලාම ස්ටේට්මන්ට් එක කරනවා. ඊට පස්සේ කන්ඩිෂන් එක චෙක් කරනවා. කන්ඩිෂන් එක ෆෝල්ස් නම් අසත්‍ය නම් තමයි උඩට යන්නේ. මේ කොන්දේසිය වැරිලා සත්‍ය වුණා. නතර වෙනවා. කොන්දේසි සත්‍ය වුණා නතර වෙනවා. repeat until එක. මේකේ උදාහරණයක් ගත්තොත් එහෙම begin c සමාන 1යි පුනර්කරණය කරන්න කියනවා. මොනවද පුනර්කරණය කරන්න තියෙන්නේ? display c c වලගේ ප්‍රතිදානය කරන්න c සමානයි c ධන 1 c එකක් එකතු කරන්න until c විශාලයි 5 c පහරඩා වැඩි නම් තමා ආයෙ උඩට යන්න කියලා කියන්නේ. නේ රිපීට් එක වෙනවා. ඩිස්ප්ලේ වෙනවා. සීට් එකක් එකතු වෙනවා. කොන්දේසිය පරීක්ෂා කරනවා. කොන්දේසිය අසත්‍ය නම් උඩට යනවා. කොන්දේසිය අසත්‍ය නම් උඩට යනවා. කොන්දේසිය සත්‍ය නම් මේක නතර වෙනවා. කොන්දේසිය සත්‍ය නම් නතර වෙනවා. ඒ රිපීට් until. ඊළඟට for do එක තියෙනවා. මේ for do එක වැඩ කරන්නේ මේ විශේෂත්වයක් තියෙනවා. පුනර්කරන වාර ගණන නිශ්චිතවම දැන සිටිය යුතුයි. පුනර්කරන වාර ගණන හරියටම දන්නවා නම් විතරයි for do එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක මේ while එක පුනර්කරණය වෙන්නේ මොනවනන්ද? මේ while එක පුනර්කරණය වෙන්නේ කොන්දේසි සත්‍ය නම්. වාර ගණනක් දන්නේ නැහැ අපි. කී පාරක් 10 පාරක්ද 11 පාරක්ද කියලා දන්නේ නැහැ. until එක වැඩ කරන්නේ කොන්දේසි අසත්‍ය නම්. කී පාරක්ද කියලා දන්නේ නැහැ. හැබැයි for do එක වැඩ කරන්නේ පුනර්කරන වාර ගණන හරියටම දන්නවා නම් විතරයි. එහෙනම් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 1 සිට 5 දක්වා අගයන් පෙන්වන්න උනොත් වාර ගන්න 5ක් කියලා දන්නවනේ. එතකොට අපි පටන් ගන්නවා 4 මේවා අපි කැමති විදිහට ලියන එකක්. x සමානයි එකකින් පටන් ගන්න 2 කීයට යන්න කියනවාද? 5ට යනකම් යන්න. do මොනවද කරන්න කියන්නේ? display x ලගේ ප්‍රතිදානය කරන්න. අපර නම් 4 එක ඉවර කරන්න පුළුවන්. n4 කියලා ලියනවා. n4 කියලා ලියන්න පුළුවන්. සමහර කට්ටිය ලියනවා next x කියලා. මේක වෙනුවට next x කියලා ලියන්න පුළුවන්. මොන for do 4 එක තව විදිහට ලියන්න පුළුවන් නේ. අනිත් පැත්ත රිවර්ස් එකට 4 එක ලියන්නත් පුළුවන් මෙහෙමනේ. ඒත් මේක ඉදි ප්‍රතිදානය වෙන්නේ 1 2 3 4 5නේ. අපිට මෙහෙම දෙන්න පුළුවන්. 4 x සමානයි 5 ඉඳලා down to කියලා දෙන්න පුළුවන්. down to 1 display x n4 මේක කියන්නේ x ලගේ 5 සිට 1 වෙනකන් යන්න කියලා. එතකොට මේකේ ප්‍රතිදානය නම් 5 4 3 2 1 කියන එක අගයන් ටික ප්‍රතිදානය වෙනවා. ඔන්න පුනර්කරන අවස්ථා 3.
මම මේකෙදි පැස්කල් කෝඩ් ගැන විශේෂයෙන් කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. රයිට්. ඊළඟට මේක තියරි පාර්ට් එක තමයි මට ගොඩක්ම ඔයාලට මතක් කරලා දෙන්න ඕනේ. රයිට්. ඊට පස්සේ තියෙනවා අපිට පැස්කල් එකේ මම විධාන ටික විතරක් මතක් කරොත් ඒක තමයි මම දැන් කියන්න ගියේ. විධාන ටික ගැන පැහැදිලි කරොත් ඔයාලා පැස්කල් එකක් ලියද්දි මම එක ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නම්. පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක් ලියුවොත් පැස්කල් ප්‍රෝග්‍රෑම් එක ගැන කිව්වොත් අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා. ප්‍රෝග්‍රෑම් මෙතන ප්‍රෝග්‍රෑම් එකේ නම අපි කියනොත් එහෙම area of rect ප්‍රෝග්‍රෑම් එකේ නම. ඊළඟට දත්ත ගබඩා කරන භාජන වා L W A L W A මේ තියෙන දත්ත වර්ගය පූර්ණ සංඛ්‍යාත්මක දත්තයක් සෙමිකෝලන් දාන්න ඕනේ. begin user ප්‍රතිදානය කරනවා දිග ඇතුළත් කරන්න කියන මැසේජ් එක. මේක කියන්නේ මොකද්ද? user ට ප්‍රතිදානය කරනවා input link කියන මැසේජ් එක. user ඇතුළත් කරන අගය ගෙනත් දා ගන්නවා L කියන විචල්ලයට L කියන භාජනයට ගෙනත් දා ගන්න. ආය පරිශීලක ප්‍රතිදානය කරනවා පළල ඇතුළත් කරන්න කියලා මැසේජ් එක. user ඇතුළත් කරන පළල W කියන විචල්ලයට දාගන්න. ඊළඟට A කියන විචල්ලයට පවරන්න කියලා කියන්නේ L වල තියෙන අගයයි W වල තියෙන අගයයි ගුණ කරලා ලැබෙන පිළිතුර A වලට පවරන්න. ඊළඟට ප්‍රතිදානය කරන්න කියනවා right කියලා මම පාවිච්චි කරන්නම්. area is කියන වචනේත් එක්කලා මේ වචන ටික මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන කෝඩ් ටික මතක තියාගන්න. මේ තියෙන්නේ මෙතනදී කියන්නේ මොකද්ද? L W A ලෙස පූර්ණ සංඛ්‍යා විචල්්‍ය සාධාරණ පූර්ණ සංඛ්‍යා ගබඩා කළ හැකි විචල්්‍ය සාධාරණ. සමහරවිට ඔය අහන විභාගයට දැනගන්නත් වෙනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. විචල්්‍ය සාධාරණ කියලා පණිවිඩයක් දෙන්නේ. මේ කමාන්ඩ්ස් වල විස්තරය මම මේ කියන්නේ. මේ වාක්‍යයෙන් අදහස් කරන්නේ LWA ලෙස මෙන්න මේකේ පූර්ණ සංඛ්‍යාත්මක විචල්්‍ය සාධාරණ කියලා පණිවිඩයේ පරිගණකය තුලට දෙනවා. මේක ඇවිල්ලා මොකද්ද මේ? මේකට කියනවා හඳුන්වනයක්. හඳුන්වන. මේවත් එහෙමයි. මේ ඔක්කොම හඳුන්වන. L W A ඔයවත් හඳුන්වන identifiers. හඳුන්වන identifiers. හඳුන්වන මේක ප්‍රෝග්‍රෑම් එක හඳුනන්න පාවිච්චි කරන එකක්. මේක විචල්්‍ය හඳුනන්න භාවිතා කරන එකක්. විචල්්‍ය නාමයක්. right
මෙතෙන්දි මොකද්ද කරන්නේ? මේ මැසේජ් එකෙන් මොකද කරන්න කියලා විභාගයට අහුවොත් ඔයාලා දැනගන්න ඕන ලියන්න. මොකද්ද මේන් කියන්නේ? input length lesser පරිශීලකගේ තිරේ එතන පරිශීලකගේ ඕන input length lesser තිරේ ලිවීම. තිරේ ලියන්න. තිරේ ලියන්න කියලා පරිගණකයට උපදෙස් දෙනවා. input length තිරේ ලියන්න. මේකෙන් මොකද කරන්නේ? පරිශීලක ඇතුළත් කරන අගය පරිශීලක ඇතුළත් කරන අගය L විචල්‍යයට බලන්න වචනේ මොකක්ද කියලා L විචල්‍යයට පැවරීම ආදේශ කරනකොට අපි කියනවා පැවරීම කියලා. පැවරීම. එහෙනම් මේකෙන් මොකද්ද මේක මම ආයෙ ලියන්නේ නැහැ. මේකෙන් මොකද කියන්නේ? input with lesser තිරේ ලිවීම. පරිශීලක ඇතුළත් කරන අගය W විචල්‍යයට පැවරීම. මේක මොකද කියන්නේ? L වල සහ W වල ඇති අගයන් ගුණ කර ලැබෙන පිළිතුර මේ අගයන් දෙක ගුණ කර ලැබෙන පිළිතුර ඒ විචල්‍යයට පැවරීම. මේ පැවරීම කියන්නේ ආදේශ කිරීම. පැවරීම කියන්නේ ආදේශ කරනවා. assigning කියලා කියනවා. පැවරීමට අපි කියන ඉංග්‍රීසි වලින් assign කරනවා කියලා. assign කරනවා. අන්තිම එකේ මොකක්ද කියන්නේ? area is පාඨය සමග ටෙක්ස්ට් එක සමග area is යන ටෙක්ස්ට් එක සමග පාඨය සමග එහි ඇති අගය ඒ කියන විචල්‍ය ඇති අගය තිරයේ ලිවීම. ප්‍රෝග්‍රෑම් එකේ පේලින් පේලිය පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතනදී right එකයි right ln එකයි ඔයාලට ලියන්න. සමහර තැන්වලදී වැදගත් වෙනවා. right? ඒක මම පුනර්කරණයක් එක්කම කරලා පෙන්නන්නම්. right එකයි right ln එකයි තියෙන වෙනස. ඔයක දන්නවා right කියලා කියන්නේ එක දිගට යනවා. right ln කියලා කියන්නේ right ln කියලා කියන්නේ පහළට ප්‍රතිදාන වෙනවා. right? මේක හරිනේ. right. එහෙනම් අපි බලමු right සහ right ln හි ඔයාලා දන්නවා අපි කිව්වා 1 සිට 5 දක්වා සංඛ්‍යා පෙන්නන්න 1 සිට 5 දක්වා සංඛ්‍යා පෙන්නන්න නම් අපි while එකෙන් ලියනවා නම් while පටන් ගද්දි c සමානයි 1යි while c කුඩයි හෝ සමානයි 5 මේකෙදි මේ Pascal වලින්ම ලිව්වොත් එහෙම Pascal වලින් මේක ලිව්වොත් c සමානයි 1 මේ කියන්නේ එකේ යගේ c ට assign කරන්න right ln c කුඩයි හෝ සමානයි 5 නම් කරන්න කියලා කියනවා මේක ඇතුලේ begin එකක් වෙනම දානවා අපි මේ while right ln while එක නිසා while ලියන නිසා අපි begin එකක් වෙනම ඇතුලෙන් දානවා begin
write C C වෙලා ගිය ලියන්නේ කියලා කියනවා. ඊළඟට C එකක් එකතු කරන්න කියලා කියන්නේ C equals C plus 1 assign පැවරීම මේ මෙතනින් n එකක් තියෙනවා. මේ Pascal code එක ලියද්දී ඔන්න ඔහොම තමයි Pascal code එකේ මැද ටික විතරයි මේ මම ගත්තේ. right මේකේ කියන්නේ C වලගේ එකෙන් පටන් ගන්න. C පහරට අඩුයි නම් right C කියන්නේ එතකොට C වලගේ ලියනවා. අන්න දැන් එකයි ලියුවා. C සමානයි C ධන 1. C සමානයි C ධන 1 කියලා කියන්නේ C වලගේ 2යි. කොන්දේසිය 2 කුඩායි හෝ සමානයි 5 කියන එක සත්‍යයි. සත්‍යයි නම් ඇතුළට යනවා. අපි ගන්න සත්‍යය නම් ඇතුළට යනවා. right C. දැන් right නිසා 2 ලියලා කර්සර් එක මෙන්න මෙතන තියාගන්න. right C එකකින් කියන්නේ ඉස්සෙල්ලාම right C දැම්මනේ. පටන් ගද්දි right C දැම්මා. right C කියලා පුහම 1යි. 1 ලියලා කර්සර් එක මෙතන තියාගන්න. ඊළඟ එක ලියන්න කර්සර් එක ඒ පේලියෙම තියාගන්න. ඒ පේලියෙම අර දැන් කළු පාට ස්ක්‍රීන් එකේ මේක right වෙන්නේ. ආයෙ ටර්න් එකක් ගිහිල්ලා ඉද්දි C වලගේ 2යි 2 පහකට අඩුයි. ඔව් නම් ඇතුළට ගියා. දැන් right C. කර්සර් එක මෙතන තිබ්බේ. එතනම ලියනවා. ඒක ලාය කර්සර් එක මෙතන තියාගන්නවා. පහළට අලුත් ලයින් එක කර කර්සර් එක ගෙනියන්නේ නැහැ. සීට දෙකක් එකතු කරලා සීට එකක් එකතු කරලා C වලගේ 3යි. කොන්දේසිය 3 කුඩායි 5 සත්‍යයි. සත්‍ය නම් ඇතුළට යනවා. right C 3 ලියනවා. කර්සර් එක මෙතන තියාගන්නවා. 4 ලියනවා. කර්සර් එක එතන තියාගන්නවා. 4යි. කොන්දේ සත්‍යයි. 4 ලියනවා. 5ක් වෙනවා. 5ත් ලියනවා. කොන්දේ සත්‍යයිනේ 5 ලියනවා. 6ක් වෙනවා. 6 දී මොකද වෙන්නේ? ඔව් අන්න 6 දී කොන්දේසිය අසත්‍ය වෙනවා. එහෙනම් ප්‍රතිදානය 1 ඉඳන් 5 වෙනකම්. මේකම right එකෙන් දාලා ලියුවොත් C වලගේ 1යි while C කුඩායි හෝ සමානයි 5යි do begin right ln C කියලා දැම්මොත් C සමානයි C ධන 1 end මෙන්න මෙහෙම එකක් තිබ්බොත් මේකෙදි සිද්ධ වෙන්නේ ඉස්සලාම එකනේ එක පහරට අඩුයි සත්‍යයි සත්‍ය නම් ඇතුළට යනවා right ln C කියලා කියන්නේ එක right කරලා ln කියලා කියන්නේ අලුත් ලයින් එකට යන්න කියලා කියන්නේ එහෙනම් එක right කරලා යට ලයින් එක කර්සර් එක තියා ගන්නවා එක කියන එක ලියලා යට ලයින් එකේ කර්සර් එක තියා ගන්නවා සීට් එකක් එකතු වෙනවා C වලගේ 2යි දැන් දෙකේදී කොන්දේසිය පහට වඩා 2 අඩුයි ඔව් නම් ඇතුළට යනවා right C right ln C 2 ලියලා C වලගේ 2යි 2 ලියලා ln කියන්නේ new line අලුත් line එකට යනවා right එහෙනම් right ln දැම්මොත් කොහොමද print වෙන්නේ පහළට print වෙනවා 1 2 3 4 5 කියලා print වෙනවා right ඊළඟට ඔක තමයි උතන වැඩගත්කමක් තියෙන්නේ